ඊළඟ කෙටි ප්‍රශ්න ටික කිව්වොත් 7 ඉඳන් right බලමු මේ ටිකේ කොහොමද එන්නේ කියලා. Which of the following device can't connect to USB port? USB කියවෙන එක සම්බන්ධ විය නොහැක්කේ කියලා අහනවා. USB කියවෙන එකට සම්බන්ධ විය නොහැක්කේ කියලා තියෙනවා. වෙබ් කැමරාව, barcode reader, digital camera, multimedia projector. මේකෙන් USB port එකට සම්බන්ධ වෙන්න බැරි මොකක්ද කියලා අහනවා. වෙබ් කැමරාව පුතාලා දන්න barcode reader, digital කැමරාව, multimedia projector එක තමයි කියලා අහන්නේ 7 වෙනි එක. 8 දශමයේ සංඛ්‍යාව දීලා තියෙන දෙමේ කරන්න තියෙනවා. ඊට පස්සේ දෙමේ සංඛ්‍යාව දශමයේ කරන්න තියෙන දැන් අපි දන්නවා. තාක්ෂණික නොවන පිරිවිතරයක් වන්නේ මොකක්ද කියලා තියෙනවා. not a non technical feature, not a non technical නතර තාක්ෂණික පිරිවිතරයක් වන්නේ මොකක්ද කියන එකයි අහන්නේ. තාක්ෂණික පිරිවෙතරයක් වන්නේ අපි පරිගණකයක් මිලදී ගනිද්දී මොනවද ඕනේ කියලා අහනවා. මෙතන අපිට තියෙන සකසනේ වේගය, ප්‍රශ්න විදිහට නම් පොතේ මේක non technical not a non technical කියලා අහන්නේ. හැබැයි මේකේ මිල මට හිතෙන ප්‍රශ්නේ වැරදි එකේ තිරයි ප්‍රමාණය සහ දුරට තැටියේ ධාරිතාව. මේකේ තියෙන විදිහට නම් මට හිතෙන පොතේ මේක අහන්නේ තාක්ෂණික නොවන එකක් වෙන්නේ මොකද්ද කියලා. මේකේ නොවනේ තාක්ෂණික නොවන ප්‍රශ්න පොතේ ස්පෙලිං ලැන්ග්වේජ් එකේ ග්‍රෑමර් වල පොඩි අවුලක් තියෙනවා. මොකද not a non technical කිව්වම ටෙක්නිකල් ෆීචර් එක. මේකේ ටෙක්නිකල් ෆීචර්ස් කීපයක් තියෙනවා. මේක නම් තාක්ෂණික නොවන පිරිවැතරයක්. ඒ කියන්නේ මේ not කියන එක කැපෙන්න ඕනේ කියලායි මම හිතන්නේ. මේක නෙමෙයි. මේක නැතුව ගත්තොත් non technical feature එකක් වෙන්නේ මොකක්ද කියන එක තමයි උත්තරේ අහන්නේ. හරි පුතේ බලමු එහෙනම් කී දෙනෙක් අපිට දැනට උත්තරේ වල තියෙනවද කියලා. ඔව් මට ප්‍රභාෂී වල තියෙනවා, කලින්ද පුතායි වල තියෙනවා.
හොඳයි අපි එහෙනම් උත්තර ටික බලමු පුතේ. Let's discuss the answers. Which of the following devices can't connect to USB port? USB කියන එකට සම්බන්ධ විය නොහැකි මොනවද කියලා අහනවා. පුතාලා දන්නවා දැනටමත් අපි ගත්තොත් වෙබ් කැමරාව පුළුවන් නේද අපිට වෙන්න පුළුවන් තියෙන්නේ USB port එක තමයි එන්න ඕනේ. USB port එකක්. barcode reader එකටත් USB port එක හරි. digital කැමරාවටත් USB port හරි මේ ports තුනම එනවා. හැබැයි multimedia project එක කියලා කියන්නේ monitor කියවෙන. එහෙම නැත්නම් monitor ports වලට සම්බන්ධ වෙන. monitor ports මොනවද කියලා අහුවොත් VGA ඊට පස්සේ එතනින් ගිහපුවාම අපිට DVI අලුතෙන් මේවිලා තියෙනවා HDMI මෙන්න මේ ports වලට තමයි multimedia project කියන එක සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නේ. පුතලා note එකක් දාගන්න මේකෙදි. හොඳයි. ඊට පස්සේ අපිට දැනගන්න තියෙන 153 දෙකේ පාදයට හරවන්න අපි කතා කරා මේක දෙකෙන් බෙදාගෙන යන්න ඕනේ කියන එක අපි කතා කරා. අපි ගත්තොත් 153 දෙකෙන් බෙදුවොත් 153 දෙකෙන් බෙදන්නයි ඕනේ. පුතාලා දන්නවා එතකොට 76ක් කියනවා නේද? 76ක් කියනවා 14යි 13ට 6 12යි ඉතිරි එකක් ඊට පස්සේ මේකත් අපි දෙකෙන් බෙදුවොත් එනවා 38ක් ඉතිරි නෑ ඒකත් අපි දෙකෙන් බෙදුවොත් එනවා 19ක් ඉතිරි නෑ ඒකත් අපි දෙකෙන් බෙදුවොත් පුතාලා දන්නවා 9 18යි ඉතිරි එකක් එනවා ඒකත් අපි දෙකෙන් බෙදුවොත් පුතාලා දන්නවා 4යි ඉතිරි එකක් එනවා මේකත් දෙකෙන් බෙදුවොත් දෙවරක් 2 4යි ඉතිරි නෑ ඊට පස්සේ අය පාරක් දෙකෙන් මේක බෙදුවොත් අපි දන්නවා 1යි ඉතිරි නෑ කියලා කම්ප්ලීට් වෙන මම මේකත් බෙදලා මේක බෙදන්න අත්‍යවශ්‍යම නැහැ එක කියන එක අපි බෙදුවොත් අපිට එනවා 0යි ඉතිරි 1යි කියලා හරි එතකොට මේ විදිහට තමයි තියෙන්නේ උත්තරේ එන්න ඕනේ ඔය විදිහට තමයි බෙදීම එන්න ඕනේ මං හිතනවා හරියට කියලා වැරද්දක් තිබ්බොත් පුතේ කියන්න බෙදීමේ මම ඉතුරු ලකුණු ටිකක් දාන්න 153 බෙදුව 76 ඉතිරි 1යි 76 බෙදුව 38 ඉතිරි නෑ 38 බෙදුව 19 ඉතිරි නෑ 19 බෙදුව 9 ඉතිරි 1යි 9 බෙදුව 4 ඉතිරි 1යි 4 බෙදුව 2 ඉතිරි නෑ 2 බෙදුව 1 ඉතිරි නෑ එකක් බෙදුවොත් 0 ඉතිරි 1යි මේ ටික උඩින් අපි ලියන්න ඕනේ එහෙම වුණොත් පිළිතුර වෙන්න ඕනේ පොතේ යට ඉඳන් උඩට ඒ කියන්නේ 1යි 0.2යි 1.2යි 0.2යි 1යි 1යි 0.2යි 1.2යි ඔව් 0.2යි 1යි නේද 0.2යි 1යි ඒ කියන්නේ පොතේ පළවෙනි එක නේද උත්තරේ එන්න ඕනේ පළවෙනි එක නේද මේක තමයි එන්න ඕනේ හරි බලමු කවුද හරි උත්තරේ පුතාලා මගේ දීලා තියෙන්නේ කියලා මේ 8 වෙනි ප්‍රශ්නෙට පළවෙනි එක කියන එක මලින්දු කියලා තියෙනවා යෙනුල ඉවලා තියෙනවා කනිෂ්ක ඉවලා තියෙනවා දුලාජ් තිවංක මාවින්දි කලින්දු ආශා ප්‍රවීන් යොනාල් ප්‍රභාෂි මේ කට්ටිය උත්තරේ ඉවලා තියෙනවා හොඳයි පුතේ බොහොම හොඳයි අපි ඊළඟ එකට ගියොත් දැන් දීලා තියෙන සංඛ්‍යාව 1 මේක මේ ලේසින් හදන විදිහ මම පොඩ්ඩක් කියලා දෙන්න පුතාලට දැන් මේකෙදී
දෙකේ බල තියෙන්නේ මං කිව්වා දෙකේ බිඳුව දෙකේ එක කියන්නේ මේක ස්ථාන ගත්තොත් මේක 1 මේක 2 මේක 4 8 16 32 64 128 256 දට උත්තරේ ගන්න ලේසි ක්‍රමය තමයි පුතාලා මතක තියාගන්න මේ ඔක්කොම එක වුණා නම් මොකද්ද වෙන්න ඕනේ මේක අපි මේකට හිතලා බලන්න ඔක්කොම එක වුණා නම් මේ අන්තිම අගින් කියන්න පුළුවන් මොකද හැම වෙලෙම ගත්තොත් දෙකම එක වුණොත් 2 1 3යි නේ හැම වෙලෙම මේකට වඩා එකක් අඩුයි එකතු වෙන්නේ. ඒතර 4 ගත්තාම 4යි 3යි. මෙතනින් ගත්තාම 8යි 7යි නේ මේ ටික. එතකොට ඒ වගේ අපි කියන 256යි එකතු වෙන 255යි. එහෙනම් ඔක්කොම එක වුණා නම් එන්නේ 256 එකතු වෙන 255 ඒ කියන්නේ 511යි. මේ ඔක්කොම ගත්තා නම් 511යි නේ. ඒ 511න් නැත්තේ 4ක්. එහෙනම් උත්තරේ කෙටියෙන් ගත්තොත් මට එනවා 511න් පුතාලා අඩු කරන්න ඕන 4ක් කියලා. එහෙනම් 511න් 4ක් අඩු කරාම තුන්වෙනි උත්තරේ එන්න ඕන 507 කියන එක. ආයෙ පාරක් අපි බලමු. මේකේ ඉන්නේ 1 2 4 8 16 32 64 256. මං කිව්වා හැම වෙලෙම මේ ඔක්කොම එක වුණා නම් එන්න ඕන අගය ගැන අපි කතා කරා. ඒතර අපි කතා කරා මේ දෙක එක වුණොත් 1යි 2යි 3ක් වෙනවා. ඒතර දෙකට එකක් අඩු වෙන්නේ නෙමෙයි. ඊට පස්සේ 4 ගත්තොත් 4යි 2යි 6යි 1යි 7යි ඔක්කොම එක වුණොත්. ඒ කියන්නේ මෙතන 4ට 3ක් නේ. අන්න ඒ වගේ 256 වුණොත් 256ට එකතු වෙනවා 255ක්. ඒතර 511ක් තමයි එන්නේ 511. ඒතර මේකේ නැත්තේ 4 කියන තැන තමයි බිඳුව තියෙන කියන්නේ 4ක් අඩු වෙන්න ඕන. එහෙනම් 511න් 4ක් අඩු වෙනවා 507 තමයි එන්නේ. මේක සාමාන්‍ය විදිහට හදාගෙන ගියා නම් පුතාලා එකතු කරලා බලන්න ඕනේ මේක මම උත්තරේ ටයිප් කරන්නම් සුළු කරන්න යන්නේ නැහැ උත්තරේ එන්න ඕනේ තමයි ඔක්කොම එකතු කරොත් එහෙනම් 256 මේකට එකතු කරන්න ඕනේ 128 ඒකට එකතු කරන්න ඕනේ 64 ඒකට එකතු කරන්න ඕනේ 32 ඒකට එකතු කරන්න ඕනේ 16 ඉවර නෑ මම යට යනවා ඒකට එකතු කරන්න ඕනේ 8 ඊට පස්සේ 4 නෑ එතන මම බිංදුව දාන්න 4 නෑ ඊට පස්සේ 2 ඊට පස්සේ 1 පුතාලට ඔකේ උත්තරේ එන්න ඕනේ 507ක් කියලා සුළු කරලා බලුවොත් සුළු කරලා බලන්න උත්තරේ 507ක් කියලා එන්න ඕනේ හරිද පුතේ ඒක පැහැදිලි නොවුණු කවුරු හරි ඉන්නවනම් චුට්ටක් කියන්න මම පාරක් පැහැදිලි කරන්න නොතේරුණු කවුරු හරි හිටියනම් සර් සර්ගේ ක්‍රමයට පොඩ්ඩක් කියන්න. රයිට් නෑ මෙහෙම මේක පුතාලා නිතර කෙටි ප්‍රශ්න වලට දෙන කෙටි ක්‍රමයක් මම කිව්වේ දැන් මෙහෙම පුතේ අපි ස්ථානීය අගයන් ගත්තාම දැන් දිමි අගයන් වල එන ලේසි විදිහ තමයි දැන් ඔක්කොම එක වුණොත් අගේ කීයද කියලා. ඔක්කොම එක වුණොත් කියන එක අපි හොයන්නේ මෙන්න මෙහෙම. දැන් අපි ගත්තොත් එක කියලා මේකේ දශමය අගේ 1යි. ඊට පස්සේ 1යි 1යි කිව්වොත් මේකේ අගේ කීයද? 3යි. කොහොමද ඒක ගත්තේ? මේක 2 බිංදුව 1යි මේක 2 1 2යි 2 1යි 3යි. ඊට පස්සේ 1 1 1 කිව්වහම කීයද එන්නේ? ඔව් මේක 1 2 4 4යි 3යි 7යි. ඒතර හැම වෙලේම එන්නේ පුතාලා බැලුවොත් මේ අන්තිම අගය දිහා බලන්න. මේ අන්තිම අගයේ මේක 1 2 4 4ට 3ක් එකතු වුනහම 7 එන්නේ. මේක 1 මේක 2 දෙකට එකක් එකතු වුනහම තමයි 3 එන්නේ. ඒ වගේ 4ක් ගියොත් කොහොමද එන්නේ මේක එකේව 4ක් තිබ්බොත් පුතේ එන්නේ 15. 15 කියන එක එන්නේ අතර 1 2 4 8 8ට 7ක් එකතු වෙලා තමයි 15 වෙන්නේ.
ඒ වගේ මේක එක දිගට ගියොත් අන්තිමට තියෙන 256යි. එහෙනම් මං කරේ 256ට එකතු කරා 255ක්. ඒකෙදි මම කිව්වේ ඔක්කොම එක වුණා නම් කියලා. ඔක්කොම එක වුණා නම් එන්න ඕනේ 511ක්. හරි. හැබැයි මේ 4 වෙනි ස්ථානේ බිඳුවයි. ඒ කියන්නේ මේ 4ක් නැහැ. එහෙනම් මේකෙන් අඩු කරා 4ක් උත්තරේ ගන්න. ඔක තමයි කෙටි ක්‍රමය උනේ. මලින්දුර තේරුණාද දන්නේ? මේක ඇතරම 10 දී අපිට වඩා වැදගත් වෙනවා මේ 9ට වඩා මම හිතන්නේ එච්චර ප්‍රශ්නයක් වෙයි කියලා. මලින්දු හරිද පුතේ පැහැදිලිද? හරි සර්. හරි. ඒක පුතේ හදලා එන්න ඕනේ ගොඩක් ගණන් හදනකොට පුතාලට ඕක ඔලුවට එයි. ඊට පස්සේ කියන which of the following is a non technical feature? ඔව් non technical කිව්වහම පරිගණකේ මිල කියන එක තමයි එන්න ඕනේ. 10ට 2 විදිහට මලින්දු හරි උත්තරේ වල තියෙනවා. යනුල හරි, කනිෂ්ක හරි, දුලාජ් හරි, තිවංක හරි, කලින්දු හරි, ප්‍රභාෂී හරි කියවල තියෙනවා. රයිට්. ආශයි වල තියෙනවා පුතේ හරි උත්තරේ. ප්‍රවීන් වල තියෙනවා. මාවින්ද උත්තර ටිකේ වල තියෙනවා. යොනාලේ වල තියෙනවා. හොඳයි. එහෙනම් පුතේ මං හිතන්නේ අපි දෙවෙනි වාරෙත් කෙටි ප්‍රශ්න ටික කතා කරා. ඊළඟට තුන්වෙනි වාරේ ටිකකුත් අපි බලමු. අපි දෙවෙනි කොටසට පස්සේ යමු වෙලා ඉතුරුනොත් විතර මම මේ පේපර්ස් ටික ඔක්කොම මේ වන්නම් පොතාලට. ඔව් මුලින්ම පළවෙනි ප්‍රශ්න 7 කරලා ඉමු. මුලින්ම කතා කරන්න පුතේ වෘත්තීන් ගැන. පුතාලට මතක නම් විවිධ වෘත්තීන් පරිගණකය ආශ්‍රිතව කරන අය ගැන තමයි මේකෙදී කතා කරන්නේ. මේකේ අහන්නේ a person who maintains the system and finding repairing errors. මේ අඩුපාඩු සොයා නිවැරදි කරන පුද්ගලයා තමයි අහන්නේ. මොනවා හරි තියෙන අඩුපාඩු හොයලා ඒවල නිවැරදි කරන පුද්ගලයා කවුද කියලායි මේකෙදී අහන්නේ. මුලින්ම තියෙන්නේ මෘදුකාංග ඉංජිනේරු කියන එක. මේකෙදි කියන්නේ පද්ධතියක් අපි නඩත්තු කරනවා කියලා කියනවා. මම මේක ටයිප් කරන්න. පද්ධතියක් නඩත්තු කරන පද්ධතිය නඩත්තු කරනවා සහ තියෙන වැරදි සොයලා නිවැරදි කරන පුද්ගලයාට අපි මොකද්ද කියන්නේ කියලා යහන්නේ. මේකේ මුලින්ම ඉන්න මෘදුකාංග ඉංජිනේරු කියන එක software engineer ඊට පස්සේ පද්ධති විශ්ලේෂක
ඊට පස්සේ පරිගණක යෙදුම් සහායක ඊට පස්සේ hardware technician මේ hardware කියලා කියන්නේ මේ දුඩාංග සම්බන්ධ කෙනෙක්. මේ පළවෙනි ප්‍රශ්නේ ගත්තොත් පොතේ මෘදුකාංග ඉංජිනේරු වෙන්න බෑ. මොකද එයා මෘදුකාංග නිර්මාණය කරලා කියන්නේ පද්ධති නඩත්තුවට එයා අයත් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් පද්ධති විශ්ලේෂක මේ පද්ධති විශ්ලේෂක වෙන්නේ පද්ධති නිර්මාණය කරන්න ක්‍රමලේඛකයන් ඒ පද්ධති නිර්මාණය කරන්නේ කොහොමද කියන බලන එක තමයි සිස්ටම් ඇනලිසිස් පද්ධති විශ්ලේෂකයන් කරන්නේ. පරිගණක යෙදුම් සහායකයන් කියලා කියන්නේ ඒගොල්ලෝ උදව් වෙනවා අනෙකුත් කටයුතුවලදී එදිනෙදා සාමාන්‍ය. ඒක නිසා මේකේ උත්තරේ විදිහට පොතේ අපිට සලකන්න වෙන්නේ හතරවෙනි එක දුඩාංග ගැන පද්ධතිය අපි දුඩාංග ගැන කියලා හිතුවොත් ටෙක්නිකල් ඔෆිසර්ස්ලා තමයි ටෙක්නීෂියන්ලා තමයි මේවත් එක වැඩ කරන්නේ. right which of the following is called a brain පරිගණකයේ මොලේ විදිහට හඳුන්වන්නේ මොකද්ද කියලා අහනවා. මොලේ විදිහට ගත්තොත් අපි ගන්නවා මොකක් කියලාද මොලේ විදිහට ගන්නෙ? මධ්‍ය සැකසුම් මේකකය තමයි අපිට මේකදී සිලෙක්ට් කරන්න වෙන්නේ. මධ්‍ය සැකසුම් මේකකය CPU කියන එක තමයි ගන්න වෙන්නේ. තුන්වෙනි එක which of the following device function both input and output device ආදාන ප්‍රතිදාන උපකරණ දෙකටම අයත් වෙන උපකරණය මොකක්ද කියලා අහනවා. ආදාන ප්‍රතිදාන මයික්‍රොෆෝන් උපකරණය මොකක්ද දෙන්න ඕනේ? මයික්‍රොෆෝන් මයික්‍රොෆෝන් එක කියන්නේ අපේ ශබ්ද ආදානය විතරයි නේද පුතේ? ප්‍රතිදානෙ දෙන්නේ නැහැ. මයික්‍රොෆෝන් එක කිව්වහම මයික් එක විතරයි පුතේ. හෙඩ්සෙට් එක එන්නේ නැහැ. එතකොට මයික්‍රොෆෝන් කියලා කිව්වොත් පුතේ ආදානය විතරයි. හරි? මොනිටර් එක කිව්වොත් ප්‍රතිදානෙ විතරයි. ටච් පෑඩ් කිව්වොත් ඒත් ආදානය විතරයි. එහෙනම් උත්තරේ එනවා ටච් ස්ක්‍රීන්. පුතේ අපි දැන් තියෙන අලුත් ටැබ් එක ගත්තාම ඒකේ ආදානය ගැන අපි දෙන්නේ ටච් ස්ක්‍රීන් එකේ එන්ටර් කරලා අපි දකින්නේ ටච් ස්ක්‍රීන් එකේ. එහෙනම් තිය අංක කියනවා වගේ මේකෙදී උත්තරේ එන්න ඕනේ පුතේ ටච් ස්ක්‍රීන් එක කියන එක. හරි? එහෙනම් අපි සිංහලෙන් කිව්වොත් ස්පර්ශක තිරය. හරි? මේකට කියන්නේ අපි ස්පර්ශක තිරය කියලා සිංහලෙන් කියන්නේ. ස්පර්ශක තිරය තමයි ආදාන ප්‍රතිදාන උපකරණ දෙකම ඈත් වෙන්නේ. මේක අච්චු පොතේ තිබුණා. නෝට් එක පුතාලා බැලුවා නම් මේක හරියටම පොතේ කියලා තිබුණා. right හතරවෙනි එකට යමු. the speed of the process is measured in hertz සකසනේ වේගය මයින ඒකකය පුතේ hertz. අහනවා 1 ගිගාහර්ට්ස් එකට සමාන වෙන ඒකක මොනවද කියලා යට දීලා තියෙන කොටස් එකත් එක්ක.
එක ගිගහර්ට්ස් එකක් කියන්නේ මතක තියාගන්න 1000ක් මෙගාහර්ට්ස් කියන එකයි තුන්වෙනි එකෙන් ඕන උත්තරේ. ඒක 1024 නෙමේ පොතේ. දැන් අපි අර ගිගාබයිට් මෙගාබයිට් වලදී 1024 හැබැයි හර්ට්ස් වලදී මතක තියාගන්න ඒක අච්චු පොතේ දීලා තියෙනවා. 1000න් 1000 තමයි යන්නේ. හැබැයි අනික් ඒවා හැම එකෙම 1024 ගානේ මේ දෙක පටල ගන්න එපා. එතකොට මේක 1024 මෙගාහර්ට්ස් නෙමේ. මේක ඇත්තටම එන්න ඕනේ 1000 මෙගාහර්ට්ස් කියන එකයි. 1 ගිගාහර්ට් එකක් කියලා කියන්නේ. හොඳයි පස්වෙනි එක license operating system අපි මුදල් ගෙවිය යුතු නොවන කියන එකයි මේකේ අදහස. එහෙනම් මුදල් මුදල් නොගිය යුතු මෙහෙම පද්ධතින් මොනවද කියන එක අපි කතා කරා. අපි කතා කරා වාණිජ්‍යමය මෙහෙයුම් පද්ධති තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ විවෘත සහ නොමිලේ විවෘත සහ නොමිලේ කියලා මුදුකාංග ගැන කතා කරා. ඒතර මේකෙදි අහන්නේ ලයිසන්ස් එකක් කියලා කියන්නේ භාවිතයට ගන්න අපි යමක් කරන්න ඕනේ. එතකොට උත්තරේ එන්නේ පොතේ මේකේ පළවෙනි එක පහට එක. මොකද ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය කියන එක විවෘත සහ නොමිලේ ලැබෙන මෙහෙයුම් පද්ධතියක්. ඒතර කිසිම ලයිසන්ස් එකක් කිසිම මුදලක් බැඳීමක් ඇති වෙන්නේ නැහැ. ඒතර පස්වෙනි එකට පොතේ පළවෙනි එකෙන් ඕන උත්තරේ. right. හයවෙනි එකට යමු. Which of the following device cannot be connected through USB port? USB port එක කරහා සම්බන්ධ විය නොහැකි. එක මොකක්ද කියලා යහන්න. ඔව් හයවෙනි එකට මොකද පුතාලා හිතන්නේ? වෙබ් කැමරාව පුළුවන්ද USB port එකේ? පුළුවන් නේද? ඊට පස්සේ hard disk එක external hard disk එක පුළුවන්ද? පුළුවන්. mouse පුළුවන්ද? පුළුවන්. ඔයගොල්ලෝ දන්නා මේ තුනම USB port එකෙන්. router එහෙම නැත්නම් අපි සිංහලෙන් කියන මාර්ගකයේ මේ network devices USB හරහා සම්බන්ධ වෙන්නේ නැහැ. router එක සම්බන්ධ වෙන port එකට කියන නම මට කවුරු හරි කියන්න පුතේ? මොන port එකද කියන්නේ අපි? RJ45 එහෙම නැත්නම් network port කියලා තමයි අපි කියන්නේ. එහෙනම් ජාල කෙවෙනිය එහෙම නැත්නම් RJ45 කෙවෙනිය කියලා තමයි මෙතනදී පාවිච්චි කරන්නේ. 7 which of the following cannot be considered අයින් වෙන්න ඕනේ as a technical specification of a computer. ටෙක්නිකල් ස්පෙසිෆිකේෂන් එක නොවන්නේ කියන එක කලින් ප්‍රශ්නම තමයි. පරිගණකයේ මිල කියන එක තමයි එන්න ඕනේ. හොඳයි පුතේ එහෙම වුණොත් දැන් ආයෙත් කට් වෙයි කෝල් එක ආයෙ පාරක් ලොග් වෙලා අපි ඊතුරු කොටසට යමු.